සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාදු සාදු සාදු. මේ පිරිස කාය සාක්ෂි වශයෙන් අද ඓතිහාසික වූත් වැදගත් වූත් පෞරාණික චාරිත්‍රයක් ඉටු කරන්නට බලාපොරොත්තු වෙන අවස්ථාව කියලා අපි හිතනවා. අපි කොයි මොහොතකවත් අපේ පැරණි සිරිත් විරිත් අමතක කරන්නට හොඳ නැහැ. ඒවා අපි පරපුරෙන් පරපුරට දායාද කරන්නට ඕන වැදගත් චාරිත්‍ර. බොහෝ සෙයින් අද මේ වැදගත් කියන චාරිත්‍ර ධර්ම සමාජයෙන් ගිලිහිලා යනවා. ඒවා පිළිබඳව එච්චර වටිනාකමක්, එහි තියෙන වටිනාකම පිළිබඳව අවබෝධයක් නැතිකමත් සමාජයේ විවිධාකාර කෝණයන් ඔස්සේ මිනිසයන්ගේ සිත් සතන් දුව යන නිසා ඒවා පිළිබඳව ඊතරම් සැලකීමක් නැති බවක් තමයි අපට පේන්නේ. නමුත් අපි මේ සිරිත් විරිත් වල වටිනාකම දන්න භික්ෂුන් වහන්සේලා හැටියට තවමත් අපේ ජීවිත කාලය තුල ඒ කටයුතු නොපිරිහෙලා ඉටු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවට සම්බන්ධ වෙන මේ පිරිසගෙන් මම චාරිත්‍රානුකූලව විමසනවා වාචික සුද්ධිය වශයෙන්. මොකද මේ කාරණේ පිළිබඳව අපි කවුරුත් දැන කියාගෙනනේ මෙතන tempත් උනේ වාඩි උනේ. නමුත් අර වාචික සුද්ධිය කියන ඒ සිරිත ශාසනික චාරිත්‍රය ඒක අනිවාර්යයෙන්ම අපට අවශ්‍ය කරනවා. ඒ නිසා මේ පිරිස අතරින් කවුරු හෝ නැගිටලා කියන්න අද මේ රැස්ුනේ මොන පරමාර්ථයක් මොන හේතුවක් මුල් කරගෙනද කියන බව.
ගෞරවනීය ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් එළඹෙන වස්හාර මාසය තුල මෙම ස්ථානීය වැඩ සිටිනා ලෙසත් ඒ කාලය තුල සිව්පසෙන් උපස්ථාන කරන බවටත් අපි පොරොන්දු වෙමු. ඒ වගේම අර්ථයෙන් ධර්මයෙන් අපට අනුශාසනා කරන ලෙස ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. Then kita anik hamdro ini. අපි වික්ෂුන් වහන්සේලා තූස්නිම් භාවයෙන් ඒ කරන ලද ආරාධනාව බාරගත් බව ඔයත්න්ට දැනෙන්නට ඇති. වැසි සලු පූජා කිරීමෙන් ඒ බලාපොරොත්තු වෙන වික්ෂුන් වහන්සේලාට වස්වසා වැඩ සිටින්නට ආරාධනා කිරීමයි. ඉතින් වැසි සලු හැටියට අපට ඇත්ත වශයෙන් පූජා කරන්න පුළුවන් අවම වශයෙන් නාන කඩයකට ප්‍රමාණවත් රෙදි පූජා කරන්න පුළුවන්. අන්දමයකට ප්‍රමාණවත් ඒ රෙදි පූජා කරන්න පුළුවන්. චීවරයකට ප්‍රමාණවත් රෙදි පූජා කරන්නට පුළුවන්. හෝ ඒවා නිර්මාණය කරගෙන පූජා කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ අනුව වැසිසලු පූජා කරලා මේ අවස්ථාවේදී කරේ ආරාධනාව භික්ෂුන් වහන්සේලාට මේ විහාරස්ථානයේ මේ වස්සාර මාසය තුල වස්වසා වැඩ සිටින ලෙසත් ආරාධනා කරමින් ඒ කාලය තුල භික්ෂුන් වහන්සේලාගේ දුක සැප සහිත සියලු දෑ පිළිබඳව කටයුතු වගකීමකින් බාර ගන්නා බවයි. චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන සිව්පසයට අදාළ සෑම දෙයකින්ම දායක පිරිස ඒ සපයා දෙන බවටයි ඒ පොරොන්දුවත් සමගම කියවෙන්නේ. ඉතින් මේ වෙලාවේදී අපි ඒ ආගමික චාරිත්‍ර කටයුතු ඉටු කර දීමට පළමුවෙන් අපි පන්සිල් සමාදන් වෙලා සම්බුද්ධ පූජාව පූජා කිරීමයි කළ යුත්තේ. සෑම සියලු දෙනාම මේ අවස්ථාවට සහභාගී වෙන හා මේ සූම් එක හරහා සම්බන්ධ වෙන අපේ දායක දායිකාවන් සෑම සියලු දෙනාම පන්සිල් සමාදන් වෙන්නට නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං
සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සාදු අපි බොහොම ශ්‍රද්ධාවෙන් තන්පත් කරන ලද මල් පහන් සුවඳ දුම් ගිලම්පස චතුමදුර සහිතව සම්බුද්ධ පූජාව ශාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේ උදෙසා සඳයාමේ මේ පූජා කිරීමට සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සිහිපත් කරගෙන අපි ශ්‍රද්ධාව පෙරදරි කරගෙන තන්පත් කරන ලද ඒ පූජා ද්‍රව්‍යයන් ගෞරවයෙන් තුනුරුවන් වන්දනා කරගෙන පූජා කරමු කවුරුත් එකට নমස්කාරය කියලා අපි සම්බුද්ධ පූජාව පූජා කරමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක ආහුනීයෝ පාහුනීයෝ දක්ඛිනීයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සංඝං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ඝනසාරම්පදිත්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝ ගන්ධ
සම්භාරයුත්තේන දූපේනං පූජේ පූජනීයන්තං පූජා භාජන මුත්තමං වන්න ගන්ධ ගුණෝපේතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං පුඤ්ඤේන මේතේන ච හෝතු මොක්ඛං පුප්පං විලාය යතයි ධම්මේ කායෝ තථා යාති විනාශ භාවං සාදු සාදු සාදු. අපි චතුමදුර සහිත ගිලන්පස බුද්ධ පූජාව තථාගත බුදු පියාණන් වහන්සේට සැදෑ ගිලන්පස හැටියට පූජා කරමු. බුදුරජාණන් වහන්සේට ආරාධනා කිරීමෙන් අනතුරුව නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහා මුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙට්ඨං නරාසබං අදිවාසේතුනෝ භන්තේ පානියං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු අදිවාසේතුනෝ භන්තේ රසවන්තං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු සුගන්ධං සීතලං කප්පං ප්‍රසන්න මధుරං පානීයමේතං භගවා පටිගන්හාතු අදිවාසේතුනෝ භන්තේ භේසජ්ජං පරිකම්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු අදිවාසේතුනෝ භන්තේ ගිලාන පච්චයං අනුකම්පං උපාදාය පටිගන්හාතු අදිවාසේතුනෝ භන්තේ සබ්බං සද්දාය පූජිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං සාදු සාදු සාදු. ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කරගනිමු. වන්දාමි චේතියං සබ්බං සබ්බකානේසු ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ සකලං සදායස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජයං අකාපත්තු සම්බං සත්තාවන්දේතං බෝධිපාදපං ඉමේතේ මහා බෝධි ලෝකනාතේන අහම්පිතේ නමස්සාමි බෝධි රාජා නමස්සුතේ. සාදු සාදු සාදු. ත්‍රිවිධ රත්නය සමා කරගනිමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි බන්තේ ගෝරි පඤ්ඤ තථාගතේ. කායේන වාචා චිත්තේන පමාදේන මයා
අච්චයං කමමි ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි සංඝ සුපටිපන්න අනුත්තර සාදු 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 සංසාරේ කවරදාකවත් අසත්පුරුෂ සේවනයක් නොලැබේවා සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා මේ පින්කම අපට නිවන් පිණිසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇතුළත් ගාථාව කියමු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සාදු 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 මේ පින්කමේ මූලික අරමුණු ටික මතක් කරලා දීලා ඉන්න අනතුරු අපේ ආචාර්ය චන්දිම හාමුදුරන් වහන්සේ ඒ පින්කමේ තියෙන වැදගත්කම වටිනාකම පිළිබඳව අනුශාසනාවක් කරනවා ඇති ගෞරවනීය හාමුදුරන් වහන්සේ වාසනාවන්ත පින්වතුනි කාය සාක්ෂි වශයෙන් ඉදිරිපත්ව සිටින පිරිසත් ඒ වගේම Zoom හරහා සම්බන්ධ වෙන අපේ වැඩි පිරිසක් දායක පිරිස මේ අවස්ථාවට සම්බන්ධ වෙමින් අද දවසේ මේ සිදුවෙන වැදගත් ඓතිහාසික හා සංස්කෘතිකමය වශයෙන් වැදගත් වෙන උතුම් කාර්යයකට ශාසනික වශයෙන් ශාසන ඉතිහාසයේ සිදුවෙච්ච ඊටාම වැදගත් කාර්යයකටයි ඔයත්ෝ මේ දායකත්වය ලබා දීලා සම්බන්ධ වෙන්නේ. ඒ කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ විනය නීති පනවන අවස්ථාවල් වලදී භික්ෂුන් වහන්සේලා පිළිබඳව මහ ජනතාව අතරින් නැගී යම් කිසි ගෝසාවක් පිළිබඳව අවධානය යොමු කළ බුදුරජාණන් වහන්සේ මේ විදිහේ විනය නීතියක් පනවා වදාලා. ඉතින් මේ විනය නීතිය පැනවූ දවසේ පටන් උපසපන් භික්ෂුන් වහන්සේලා පමණක් මේ කාර්යෙහි යෙදෙනවා අනිවාර්යෙන් යෙදෙන්නටත් ඕනේ. ඒක එච්චර මේ අපිට මෙහෙම ආරාධනා කළා ගියාට ඒක සුළුපටු වැඩක් නෙවෙයි. මොකද මෙතෙන්ට අවශ්‍ය කරන වැදගත්ම දේ තමයි සිහි බුද්ධිය. සිහියයි මෙතන ප්‍රධාන වෙලා තියෙන්නේ. සිහිය පොඩ්ඩක්වත් අවසිහියක් බවට පත් වුණොත් දායක පිරිසට වැඩකුත් නැහැ. වස් සමාදන් වූ භික්ෂුන් වහන්සේට වැඩකුත් නැහැ. දෙපැත්තෙන්ම සිදුවෙන්නේ විශාල අවැඩක්. ඒ පිළිබඳව මම පොඩ්ඩක් මතක් කරන්නම්. ඉතින් අද මේ මහා පින්කමට සම්බන්ධ වෙන්නේ ප්‍රධාන දායකත්වයේ උසුලන්නේ මේ පින්කමේ ප්‍රධාන වගකීම දරන්නේ ඒ ටන්සන් ඉදිරිසිංහ මහත්මයා, ඒ වගේම මල්ලිකා ඉදිරිසිංහ මහත්මියක්, ඒ වගේම අකිල් ඉදිරිසිංහ පුතණුවන් ඒ මහත්මයා, තරුණ මහත්මයා. ඉතින් මීට සහයෝගයට අද දවසේ මේ සහයෝගයට
මම හිතන්නේ මේ මල්ලිකා මහත්මිය ඒ පවුලේ අය බොහොම ළඟින් සම්බන්ධව සිටින අපේ සමන්දන්ත නාරායන මහත්මයාට පවුලේ ඒ මනෝරි මහත්මියට මතක් කරලා මීට සම්බන්ධ කරගත්තා. විශේෂයෙන්ම අර අපේ පැතුම් පුතුණුවන්ගෙන් පොඩි සේවාවක් මේ වෙලාවේ සිදු වෙනවා. ඒ සඳහා තමයි මම හිතන්නේ හුඟක්ම අවශ්‍යතාවය තිබුණේ. ඉතින් කෙසේ නමුත් මල්ලිකා මහත්මිය මීට පෙරත් කටින පින්කම් සිදු කරලා කිසියම් අත්දැකීම් සම්භාරයක් ඇතුව ඉන්න කෙනෙක්. ඉතින් ඒ නිසා මම හිතනවා මේ කාලය තුල ලොකු ගැටලුවක් ඇති වෙන එකක් නැහැ. මේ වස් කාලය තුලදී කොහොමද තමන්ගේ වගකීම් හා යුතුයකම් ඉටු කරන්නේ කියලා. ඉතින් මේක ඇත්ත වශයෙන්ම ප්‍රධාන දායකත්වයේ සුළුවත් තනියම කළ හැකි දෙයක් නෙවෙයි. අනිත් දායක දායිකාවනුත් මේ සඳහා සම්බන්ධ කරගන්නට ඕනමයි. මොකද මේ වස් කාලය තුල සිදුවෙන ධර්ම දේශනා, සම්බුද්ධ පූජා, භාවනා කටයුතු ආදී ඒ කටයුතු වලට සම්බන්ධ කරගන්නට ඕනේ. ඒ වගේම ඒවට දායකත්වයක් ලබා දෙන්නට ඕනේ අනිත් පිරිස්. ඒ නිසා ලොකු පිරිසක් ඒක රාශි කරගෙන කළ යුතු මහා වැඩසටහනක් තමයි මේ වස්සාර මාසය කියලා කියන්නේ. ඉතින් මේ වස්සාර මාසය තුල අපට සිද්ධ වෙනවා අත් වශයෙන්ම ඇසළ මාසේ පුරපසළොස්වක පොහොදා පොහෝ පවරුණු සිදු කරලා පසුවදා උපසපන් භික්ෂුන් වහන්සේලා සීලයක් සමාදන් වෙනවා. ඒ සීලය නොකඩවාම හොඳ සිහි බුද්ධියකින් යුක්තව ඒ 3 මාසය තුල ආරක්ෂා කරන්නට ඕනේ. මොකද දායක පිරිස කරපු ආරාධනාව බාරගත්තා නම් අපි මේ සීලය සමාදන් වෙලා ඒ 3 මාසය ආරක්ෂා කරලා දෙන්නට ඕනේ. මොකද දායක පිරිසගෙන් ඒ ඊළඟ මාසේ වස්සාර මාසය කියලා කියන්නේ වස්වසා වැඩ සිටින 3 මාසයක්, ඒ වගේම සිවුරු පූජා කරන මාසයක් කියන වස්සාර මාසය හැටියට හඳුන්වන්නේ එහෙමයි. ඉතින් ඒ පූජා කරන්නට සූදානම් කරන චීවරය අතිවිශේෂ සිවුරු කඩක්. ඉතින් ඒක බාර ගන්නට නම් ඒ වස්වසු භික්ෂුන් වහන්සේ ඊටාම පරිස්සමෙන් තමන්ගේ ඒ සීල ප්‍රතිපත්තිය අනුගමනය කරන්නට ඕනේ. ඒකටයි මම කිව්වේ හොඳ සිහියක් තියෙන්න ඕන. පන්සලෙන් එළියට බහිනවා නම් ගමනක් යනවා නම් අපි සත්තාහකරණය කියන ඒ කර්ම වාක්‍යයන් සිහිපත් කරගෙනයි යා යුත්තේ. ඒ වගේම අපි හැම විටම මම වස් සමාදන් වූ භික්ෂුවක් කියන බව හැම විටම හිතේ පවතින්නට ඕන. ආරක්ෂා වෙන්නට ඕන. අඩුම තරමේ තනකොළ ගහක් කැඩීමක්වත් ඇවතක් සිදු නොවෙනව නම් ඒ තරමට වටිනවා. නමුත් අද විහාරස්ථානවල පන්සල්වල ඉතින් මල් හදනවා, නොඑක් විදිහේ පැල හදනවා, වතුර වක් කරනවා, නොඑක් දේවල් කරනවානේ. ඉතින් ඇවත් කියන ඒවා දුරු කර ගැනීමට තමයි පොහොයක් පාසාම ඇවත් දෙසීමක් කියලා සිදු කරන්නේ. ඒකත් නොකඩවාම මාස පොය, අටවක පොය, පුරපසළොස්වක පොය කියන්නේ පොය 4ක් තියෙනවනේ මාසෙකට. ඒ මාස 4ෙම මේ පොය 4ෙම අපි ඇවත් දෙසීමක් සිද්ධ කරන්නට ඕන. භික්ෂුන් වහන්සේලා කීපනමක් ඉන්නවා නම් ඒ කීපනම එකතු වෙලා, එහෙම නැත්නම් තනියම නම් විහාරයට ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ ඉස්සරහ වැඳුම් පිදුම් වත් පිළිවෙත් කරලා ඒ ඇවත් දෙසීමේ වාක්‍යයක් තියෙනවා. ඒක කියලා එදා පටන් ආයිමත් සිහි බුද්ධියෙන් යුක්තව ඒ කාලය ගත කරන්නට ඕන.
ඉතින් ඒ විදිහට මේ වස්තුන් මාසය තුල ඒ සීලය ආරක්ෂා කරගත්ත භික්ෂුන් වහන්සේ කෙනෙකුට පමණයි අර ඊළඟ චීවර මාසයේදී පිළියෙල කරන ඒ උතුම් චීවරය බාර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේක අත්ත වශයෙන් ඊටාම පුරාණ වටිනා චාරිත්‍රයක්. ඊළඟ කාරණය තමයි මේ සම්දිස්ථානය ඊටාම වැදගත් වෙනවා භික්ෂුන් වහන්සේලා ශාසනය හා ගිහි ජීවිතය ගිහි සමාජය අතරේ මහා පුදුම විදිහේ සම්බන්ධතාවයක් ගොඩ නැගෙන්න. ඒ ගොඩනැගිච්ච ඒ ශක්තිමත් සම්බන්ධතාවය තමයි අවුරුදු 2600 ගණනක් දැන් ගත වෙලා අදට මේ ආකාරයෙන් මේ උතුම් චාරිත්‍රය සිදු කරන්නට ඔයත් ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඒක ගෞරවනීය මට්ටමින් සිදු කරන්නට ඕන. ඒ වගේම තමයි ඒ කාරණය ඊටාම හොඳයි. හොඳයි කියන්නේ තමන් ඊටාම පිරිසිදුව. සිතේ කිලිටු නැතුව, සිතේ කුකුස් නැතුව, සැක නැතුව ඒ කටයුත්තේහි ඒ කාලය තුල යෙදෙන්නට ඕන. ඒ කාලය තුල භික්ෂුන් වහන්සේට වගකීමක් තියෙනවා. ඒ දායක පිරිස් වලට අවශ්‍ය කරන අනුශාසනා කිරීම. අනුශාසනා කියන්නේ ධර්ම දේශනා එක එක විදියයි. මොකද එක එක්කෙනා බලාපොරොත්තු වෙන්නේ එක එක ආකාරයකනේ. සමහරු කැමති ධර්ම දේශනාවලට, සමහරු කැමති භාවනාවලට, සමහරු කැමති පූජාවන්ට, සමහරු කැමති පූජාවන් හා ධර්මානුශාසනා දෙකටම. ওই විදිහට විවිධාකාර විදිහට මේ ශාසනික චාරිත්‍ර වලට සම්බන්ධ වෙන පිළිවෙල විවිධයි. ඉතින් ඒ අවශ්‍ය විදිහට ඒ කටයුතු සිදු කරන්නට භික්ෂුන් වහන්සේ බැඳිලා ඉන්නවා. ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේට විශාල කාර්යභාරයක් තියෙනවා. අනිත් පැත්තෙන් දායකයන් සිහිබුද්ධියෙන් ඉන්නට ඕනේ කියන්නේ ඒ වස්වසා වැඩ සිටින ඒ භික්ෂුන් වහන්සේලාට අර පොරොන්දු පරිදි ඒ සිව්පසයට අදාළ සංග්‍රහයන් සිදු නොකළොත් දායක පිරිසෙන් ලොකු වැරද්දක් සිදු වුණා වෙනවා. අර වේරංජා බමුණට ඒ සිද්ධ වුණු ඒ සිදුවීම වගේ. ඉතින් ඒ නිසා ඒ පැත්තෙන් බොහොම පරිස්සමෙන් කටයුතු කරන්න. නිරන්තරයෙන් භික්ෂුන් වහන්සේගේ අවශ්‍යතා මොනවද කියලා සොයා බලලා, දුක සැප සොයා බලලා, දානමාන ආදිය මේ පිළිබඳව සොයා බලලා ඒ කටයුතු සිදු කරන්නටම සිද්ධ වෙනවා අනිත් දවස්වලට වඩා. ඉතින් මේ මම මීට වඩා මොකුත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි 7 විතර වෙනකොට මේ වැඩසටහන අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ චන්දි මහඳුරන් වහන්සේ මේ හුඟක්ම වැදගත් අනුශාසනාවක් මේ පිළිබඳව සිද්ධ කරනවා. ඉතින් අපි මල්ලිකා මහත්මියටත් ඒ වගේම ටන්සන් මහත්මයාටත් ඒ වගේම අකිල් පුතණුවන්ටත් තුන්රංගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන අතර අපේ අනිකුත් සියලුම ලොකු කුඩා දායක දායිකාවන් හැමදෙනාටම ඒ තුන්රංගේ ආශිර්වාදයේ සහිත දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කරලා මේ උතුම් කර්තව්‍යයට සහාය දෙමින් මේ පින්කම මුදුන්පත් කර ගැනීමට අවශ්‍ය කරන නිරෝගී සම්පත්තිය කායික මානසික වශයෙන් ලැබේවා කියලා මම මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි. කවුරුත් සාදු ගෞරවනීය නායක හම්බුලන් මහත්ස, ඒ වගේම වස් ආරාධනාව සිදු කරපු මල්ලිකා මහත්මිය, ටන්සන් මහත්මයා, අපේ පුතුණුවන් අතුළු ඊළඟට මේ පින්කම සම්බන්ධ වෙන සමන් මහත්මයා, ඊළඟ මහත්මිය, පුතා දුව ඇතුළු ඒ වගේම Zoom app එක හරහා පින්කමට සම්බන්ධ වෙන සියලුම පින්වතුන්. මේ වෙලාවේ තිබෙන්නේ වස් සමාදන් වීම සම්බන්ධව යම්කිසි හැඳින්වීමක්, අදහසක් ඇති කර ගන්න එකයි.
ඇතර මොකද්ද මේ වස් සමාදන් වෙනවා කියලා කියන්නේ? දැන් අපි දන්නවා මේක කතා කරන්න බෑ අපි ඉතිහාසයට යන්න නැතුව. බුදුරජාණන් වහන්සේට කලින් උන්වහන්සේ පහළ වෙන්නේ ශ්‍රමණ කියන ඒ යුගයේ ඊට කලින් හිටියා ගොඩක් අය ශ්‍රමණ අය හිටියා. අපි දන්නවා බමුණන්ට සම්බන්ධ පිරිස් හිටියා. උපනිෂද් පස්සේ ගියපු අය හිටියා. බමුණු ප්‍රතික්ෂේප කරපු අය. ඊට පස්සේ උපනිෂදුත් ප්‍රතික්ෂේප කරලා ශ්‍රමණ කියන ස්වරූපේ හැදුවා. ශ්‍රමණ කියන්නේ පරිබ්‍රාජක වගේ. ඒගොල්ලෝ හැමතැනම සත්‍ය සොයා ගමන් කරනවා. ඒ කොටසක් තමයි නිගණ්ඨ නාථපුත්ත කියන ශාස්ත්‍රවරයාගේ ජෛන දර්ශනය. ජෛන දර්ශනයේ එක දෙයක් තමයි ඒගොල්ලෝ බොහොම සැලකිලිමත් සත්ව ඝාතනය සම්බන්ධ. සත්ව අවිහිංසාව සම්බන්ධ. ඒගොල්ලෝ ඇල්ලතර බොන්නේ නැහැ. ඊළඟ ඇවිදිනකොට අතු ගාගෙන යන්නේ. මොකද මේ නොපෙනෙන සත්තු පැංගේ කියලා. ඒ වගේ ගොඩාක් ඒගොල්ලෝ පරිස්සම්. අවිහිංසාව සම්බන්ධ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒගොල්ලන්ට අනුව කර්මය වුණා. ඒගොල්ලෝ කියන්නේ කර්මය කියන්නේ ක්‍රියාවක් කියලා. දැන් බුදුරජාණන් වහන්සේ පස්සේ කාලෙක ඒගොල්ලන්ට වඩා පස්සේ පහළ වෙන්නේ බුදුහාමුදුරු පෙන්වන කර්මය කියන්නේ ක්‍රියාව නෙමෙයි චේතනාව කියලා. ක්‍රියාව ඇතුළේ තියෙන චේතනාව. ඒතර මේක වැඩි වැඩ කරන්න අපි පාවිච්චි කරන්න හොඳ නැහැ. නමුත් කර්මයක් සිද්ධ වෙන්නේ චේතනාව හරහා. එතකොට බුදුහාමුදුරන්ට කලින් මේ ජෛන අය ගොඩක් සමාජයේ පිළිගැනීමක් ලැබිච්ච අය. ඒගොල්ලෝ සමාජයේ බෞද්ධ දර්ශනයට වඩා සෑහෙන පිළිගැනීමක් ලැබිච්ච අය. ඒතර ඒගොල්ලෝ මේ වර්ෂා කාලේ මේ කාලේ පටන් ගන්න වර්ෂා කාලේ ඒගොල්ලෝ එක තැනකට වෙලා කටයුතු කරා. ඒගොල්ලෝ දර්ශනය ඒගොල්ලන්ගේ දහම ප්‍රචාරණය කිරීම පැතිරවීම මේ කාලෙට එක තැනක ඉඳලා තමයි කරන්නේ. ඒතර මිනිස්සුන්ට ගොඩක් මතක තියෙන්නේ ජෛන අය ඒ සමාජයේ ඒ වෙලාවේ. ඒතර බුදුහාමුදුරුවෝ සහ ඒ අය අලුත් ස්වාමීන් වහන්සේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයෝ පටන් ගත්තේ බොහොම සුළු ප්‍රමාණයකින්. උන්වහන්සේ මුලින් ප්‍රකාශ කරා එකපාරේ දිනමක් වඩින්න එපා. පැතිරලා යන්න මේ බණ කියන්නේ එක තැනකට රොක් වෙන්න එපා. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලා ගොඩාක් තැන්වලට වඩින්න ගත්තා. පන්සලක ඉන්නේ නැහැ. උන්වහන්සේලා මේ ගමන නැත්නම් හැම වෙලාවෙම සංචාරක විදියට ධර්මීය ප්‍රකාශ කරමින් යන ගමනක් තිබුණා. අන්ත සංස්කෘතියක් නැහැ. අනේ එතෙන්දී අර ජෛන ආගම කරන දේවල්, විශේෂයෙන්ම ජෛන දර්ශනයේ මිනිස්සු දැක්ක මේ දේවල්. ඒගොල්ලෝ යන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ මේ අලුත් තනකොළ පාගන්නේ නැහැ. කියන්නේ ඇයි මේ කාලෙටවත් වහින කාලෙටවත් ඇයි එක තැනක ඉන්න බැහැ. ඒතර මේ වගේ මිනිස්සුන්ගෙන් ආවර ජෛන ආගමට සමාන්තරව චෝදනා දෙක බුදුහාමුදුරුවෝ. ඇයි මේ ශ්‍රාවකයෝ මේ කාලෙත් බණ කියන්නේ එක තැනක ඉන්න බැරිද කියලා. ඒතර ඒක තමයි මූලික වශයෙන්. එක තැනකට මේ කාලේ එක තැනකට වෙලා ඒකන අවට අයට හොඳට ධර්මයේ ප්‍රකාශ කරන්න. ඒ ඇත්ත එක හොඳට ඒ අයගේ ආධ්‍යාත්මික දියුණුව උදෙසා කටයුතු කරන්න කියන මතය ඇවිල්ලා වස් සමාදන් වීම ඒ කටයුත්ත වෙයි. ඊළඟ කටින චීවර පූජාව තව එකක්. ඒකත් හැදෙන්නේ වෙන සිද්ධියක් නිසා. දැන් මේ දෙකම සම්බන්ධයි. කටින චීවර පූජාව වෙන්නේ දැන් 3 මාසයක් වස් අසලා අර ස්වාමීන් වහන්සේලා වගේක් වැඩම කරනවා බුදුහාමුදුරුවෝ හම්බෙන්න. එතෙන්දී උන්වහන්සේලාට අතිරේක චීවරයක් නැහැ, සිවුරක් නැහැ. තෙමෙනවා මගදී. හොඳට තෙමෙනවා. තෙමුණයින් පස්සේ බුදුහාමුදුරුවෝ අනුමත කරනවා අතිරේක චීවරයක්, ඒක විශේෂ චීවරයක් කරගෙන කටින චීවරයක් බවට ඒකපත් වෙනවා. ඊට පස්සේ කාලෙක. ඒ බැලුවා මේ අවස්ථා දෙකකට සම්මත වුණා පස්සේ. ඒතර මේකේ තිබෙන දාර්ශනික අදහස මොකක්ද? දැන් අපි දන්නවා වස් කාලය තුල අද මේ යුගයේ වෙනකොට ගොඩක් වෙලාවට අපි ගොඩක් වෙලාවට හිතන්නේ මේකේ තියෙන තාක්ෂණික පසුබිම විතරයි. අපි උදාහරණයක් ගත්තොත් ස්වාමීන් වහන්සේට පන්සලක වැඩ කරලා ඉන්නවා. දායකයෝ ඇවිල්ලා සිව්පසයෙන් උපස්ථාන කරනවා. ඒක ඔක්කොම තාක්ෂණික දේවල්. ඒක කොහොම අනිවාර්යයෙන්ම වෙන දේවල්, වියුතු දේවල්, වෙන දේවල්. නමුත් වස් කාලය තුල ගොඩාක් අර්ථවත් වෙන දේ තමයි හිත තමන්ගේ හිත හදාගන්න. මේ හිත කියන එකනේ අපිට ගොඩක් වෙලාවට එහෙම යන්නේ. අපි කොච්චර දේවල් කරත්, භවනා කරත්, බුදු පූජා කරත්, බණ ඇහුවත්, පොත්පත් කියුවත්, මේ මොකක් වුණත් අපේ හිත තමයි එහෙම යන්නේ. අපි මේ සියලුම ගමන සිද්ධ වෙන්න ඕනේ හිත හදාගන්න. හිත හදාගන්නවා කියන්නේ හිත කුසලයේ පිහිටුවා ගන්න. ඒ වගේම පිහිටුවා කියන්නේ කුසලයේ පිහිටුවාගත්ත හිත දිගටම කුසලයේ තබාගෙන යන්නේ හැකියාව. මේව තමයි හැදෙන්න ඕනේ. එහෙම නැතුව අපි උඩින් අවුරුද්ද කරපුවාට වඩා මෙහෙම වෙන්න ඕන, මෙහෙම වෙන්න ඕන. එහෙම යන්නේ නැතුව වෙන්න ඕන හොඳට
කුසල් සිත් වර්ධනය කරගන්න පුළුවන් කාලයක් කරගන්න. ඒ වගේම ස්වාමීන් වහන්සේලා තවත් ඒ අයගෙන් තවත් සේවාවක් අපි හිතමුකෝ අර කීපු විදිහට ඒ සේවාව ධාර්මික කාරණා. ඒ වගේම තමන්ට කවදාකවත් නොඇහිච්ච දේවල් ඇහිච්ච දේවල් වර්ධනය කරගන්න. ඒ වගේ ගොඩක් දේවල් ඇති කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මතක් කරේ කුසලයේ කුසල මූලය. අකුසලයේ අකුසල මූලය දැන ගැනීමට හැකි වෙන විදිහේ ධර්ම කාරණා ඉගෙන ගන්න. මොකද බුදුහාමුදුරුවෝ එක තැනක සම්මාදිට්ඨි සූත්‍රයේ සරියුත් හාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ මහසපෙන්නු කරා කුසලය කුමක්ද? කුසල මූලය කුමක්ද? අකුසලයේ මොකක්ද? අකුසල මූලය මොකක්ද කියන එක අපි දැනගන්න ඕනේ. එතකොට මේ 3 මාසයේ සිදුවන සියලුම ක්‍රියාකාරකම් වලදී ඔබගේ ශාරීරික සම්බන්ධව ඔබට සිදුවන කුසල් මොනවද? අකුසල් මොනවද? ඇඟ සම්බන්ධව. ඒ වගේම ඔබගේ වචනය සම්බන්ධව සිදුවෙන කුසල් මොනවද? අකුසල් මොනවද? ඒ වගේම ඔබගේ මනස සම්බන්ධව සිදුවෙන කුසල් මොනවද? අකුසල් මොනවද? ඒවට හේතු මොනවද කියලා හොයන්න. ඒක තමයි ප්‍රධානම කාරණා. අපි දන්නවා සියලුම අකුසල් හැදෙන්නේ ලෝභ දෝෂ මොහ මූල වෙලා සියලු කුසල් හැදෙන්නේ අලෝභ දෝෂ සම්බන්ධ. ඒතර අපි වර්ධනය කරගන්න ඕන. අන්න ඒක තමයි වර්ධනය කරගන්න. එතකොට මේ කුසලයේ උපරිම අවස්ථාවක් තමයි අපි දන්නවා කර්ම චීවර පූජාව කරන මට්ටම තුල තියෙන්නේ. ඉතින් එක පැත්තකින් ස්වාමීන් වහන්සේලාගේ මේ සේවාව ධර්මයේ සම්බන්ධව තිබෙන සේවාව, ඒ ඔබගේ ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධව ලැබෙන සේවාව, ඒ වගේම අර ඔබ ස්වාමීන් වහන්සේලාව රැකබලාගෙන ඉන්න එකතැනක ඉන්න නිසා දිගටම මාස කිහිපයක්. ඒ කාරණාව මේ දෙකම මුදුන්පත් වෙනවා. ඒතර මේ කාරණා දෙක ඊටාම වැදගත්. ඒ වගේම දැන් වස් කාලේ තවත් වැදගත් කාරණාවක් තමයි මේ දැන් ඒ කාලේ ස්වාමීන් වහන්සේලා වස් 3 මාසේ සංචාරක ජීවිතෙන් බැහැර වෙලා නැවතත් එක තැනකට එකතු වෙනවා. අද වෙලා තියෙන අපි පන්සල් ඉන්නවා ගොඩක් වෙලාවට. ඒතර ඒ කාලේ ස්වාමීන් වහන්සේලා ගොඩක් මේ ධර්මයේ ප්‍රකාශ කරන්න වැඩම කරා. කීක තැන්වල. මේ වැඩම කරපු අවස්ථාවල අපි දකිනවා විවිධ තැන්වල. මම තැන් තිබුණා. ඒ වගේම හිමීට වැඩම කරපු තැන් තිබුණා. තුලිත වගේ අවස්ථා. ඉතින් මේ හැම තැනකම උන්වහන්සේ බුදුහාමුදුරුවෝ පෙන්වු කරේ ස්වාමීන් වහන්සේලාට මේ දායකයාට සිව්පසෙන් උපස්ථාන කරන දායකයාට ධර්මයේ කියයට සංග්‍රහ කරන්න කියලා. ඒක ධර්මයේ තමයි අපට වැදගත්ම. මේ හැම කටයුත්තක තුළම තිබෙන ධර්මය. ධර්මයේ කියන්නේ කුසල අකුසල පිළිම. මම නැවතත් විස්තර කරොත් අර ශාරීරික සම්බන්ධ මත කියවන කුසල 3ක් තිබෙනවා. වචනේ සම්බන්ධ කුසල 4ක් තිබෙනවා. ඒ වගේම මනස සම්බන්ධ කුසල 3ක් තිබෙනවා. ඒ වගේම මේවා අනිත් පැත්ත අකුසල. ඒක පැහැදිලි කරගත්තොත් ශරීරයේ සම්බන්ධව තිබෙනවා අපි කවුරුත් දන්න කාරණා 3ක්. ඒ තමයි හැම වෙලාවෙම තමන්ගේ ශාරීරික කටයුතු වලදී අනිත් කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවන විදිහට ජීවත් වෙන්න. ඒක හරි වැදගත්. අපි ඒක ප්‍රාණඝාතයක් කියනවා. ඒක අනිත් කෙනෙක් විනාශ නොවන විදිහට අපි කටයුතු කරගන්න ඕනේ. ඒක අපි ජෛනෝ වගේ නිගණ්ඨය වගේ ගොඩක් අන්තවාදී වෙන්න බෑ. බුදුහාමුදුරු පෙන්වු කරේ චේතනාව කියලානේ. ක්‍රියාවම නෙමෙයි. ඒ නිසා ඒ ප්‍රාණඝාතයෙන් වළකිනවා. හැම දිනකම ජීවිත ආරක්ෂා වෙන්න ඕන කියලා කටයුතු කරනවා. ඊළඟට අරත්තා දාන වළකිනවා. හැම වෙලාවෙම කල්පනා කරනවා හැම දිනකම වස්තුව ඒ අයගේ ඥාති හිත මිත්‍රාදී පවුලේ ආරක්ෂා වෙලා තියෙනවා. ඒ වගේ කල්පනා. දත්තා දානෙ වළකිනවා. ඒ වගේම කාමීත්‍යාචාරය. කාමීත්‍යාචාරය කියුවෙන් පස්සේ අපි දන්නවා මේ වැරදි කාමයන්ට අපි පංචකාමයේ අපිට මුලින්ම තිබුණා. මේ පංචකාමයන් සම්බන්ධව අපි ගොඩක් වෙලාවට අපේ හිත දූෂණය වෙනවා. ඒකේ කාමයන්ගේ වැරද්දද අපේ වැරද්දද? කාමයන්ගේ වැරද්දක් නෑ. කාමයන්ගේ කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද අපිට රූප අවශ්‍යයි දකින්න, ශබ්ද ඕන. ඊළඟට අපිට ගන්ධ සුවඳ අවශ්‍යයි, ඒ වගේම රස අවශ්‍යයි, ඒ වගේම පහස අවශ්‍යයි, ඒ වගේම සිතිවිලි අපිට අවශ්‍යයි. ප්‍රශ්නේ තිබෙන්නේ අපිට මේ ලෝකේ ජීවත් වෙන්න අපිට යම්කිසි කැමැත්තක් අකමැත්තක් අවශ්‍යයි. දැන් අපිට ජීවත් වෙන්න කෑම ටිකක් ගන්න ඕනේ. කැමැත්තක් තියෙනවා. හැබැයි ඕනකට වඩා කෑම ගන්න කිව්වොත් ප්‍රශ්නයක්. අනවශ්‍ය කෑම ගන්න කිව්වොත් ප්‍රශ්නයක්. ඒ වගේ මෙතන සර්පෙක් එහෙම ආවොත් අපි ඩිෆෙන්ඩ් කරනවා අපිව. අපි යාගෙන් පරිස්සම් වෙනවා. අපි ඒකට කැමති නැහැ. ඒ කියන්නේ අකමැත්තක් අපට ඕන ජීවත් වෙන්න. හැබැයි සමහරුන්ට වෙන්නේ කැමැත්ත අකමැත්ත ඒකට දියුණු කරගන්නවා ලෝභයට සහ ද්වේෂයට.
අන්න මෙතන ප්‍රශ්නයක් වෙනවා. තවත් සමහර කට්ටිය ඒකත් දියුණු කරගන්න. අවිද්‍යාවට සහ දුහමනස්සයට. ඒක බොහොම බරපතලයි. දැඩි ලෝභයක් ඇති කරගන්නවා. ඒ වගේම ද්වේෂයේ සැර අවස්ථාව දෝමනස්සේ. සතිපට්ඨාන සූත්‍රයෙන් කියනවා. කාමීත්‍යාචාරයේ කාමයේ ප්‍රශ්නයක් නෙමෙයි කාමයේ පාවිච්චි කරනවා. ඒවා තමන්ගේ ජීවත් වීමට අවශ්‍ය ප්‍රමාණයට පාවිච්චි කරනවා. ස්වාමීන් වහන්සේලා සම්පූර්ණයෙන් එකකින් ගොඩක් ඈත් වෙලා ඉන්නවා. නමුත් ගිහි අය වශයෙන් ඒකට ජීවත් වෙන සර්වයිවල් එකට අවශ්‍ය කැමැත්තක් නැත්නම් අවශ්‍යයි. ඊට එහා ගියපු වැරදි කාමයන්ට යන්න අවශ්‍යයි. කාමීත්‍යාචාරයෙන් වැඩිලා කාම හොඳ කාමයේ පැහැදිලි කියන්නේ පරිස්සමෙන් අවශ්‍ය ආකාරයට පාවිච්චි කර ගැනීමක් කලේද ශාරීරික තුන්වෙනි කුසල. ඊළඟට වචන සම්බන්ධ මේක බොහොම භයානක තමයි. බොරු කියන එක සත්‍යවාදීව කටයුතු කරන්න හැම වෙලාවෙම ඊළඟට තමන් කතා බස් කරද්දී අනිත් අය විදුවනෙදී අනිත් අය ભેද කරන ආකාරයේ කතා නොකරන්න වග බලා ගන්න එකනේ. සමහරවිට සමහර කතා කරනකොට අනිත් අය ભેද කරන්නයි මේ කතාවේ ආරම්භ වෙන්නේ. එයා සමහර දන්නේ නැහැ. නමුත් මේ වචනවල එහෙම තියෙනවා. බුදුහාමුදුරුවෝ මිනිස්සු එකතු කරන්න. ජාතීන් එකතු කරන්න. රටවල් එකතු කරන්න. අදහස් එකතු කරන්න, කතා කරන්න. ඒක ලොකු හැකියාවක් කුසලයක්, වාචික කුසලයක්. ඊළඟට අපි දන්නවා අපි කතා කරන්න ගියාම එක එක්කෙනාගේ ස්වරූප වෙනස්, සංස්කෘතිය වෙනස්, අදහස් වෙනස්. එතකොට අපි ඒයට ගැළපෙන විදිහේ වචන පාවිච්චියක් කරනවා. ඒක රටවල් වල, ඒක සංස්කෘතිය වල, ඒක මිනිස්සු ගත්තත් වෙනස් වෙන්නේ. ඒක ගෙදර අය ගත්තත් වෙනස් කතා කරන්නේ. ඒ නිසා අපි කතා බහේදී ඒ අදාළ පුද්ගලයාට ගැළපෙන හොඳ වචන ටිකක් අපි කතා කරන්න උත්සාහ කරනවා. ඒක වාචික තුන්වෙනි කුසල. හතරවෙනි එක තමයි සමහර වෙලාවට මේ කාලය ගත කරන්න කතා කරන්න උත්සාහ කරනවා. අපි කියන්නේ gossiping සහ idle chatting කියලා. ඒකේ වර්ග දෙකක් කියනවා. gossipers කියලා කට්ටියක් කියනවා. කේලංකාරයෝ ඉන්නවා. කේලංකාරයෝ නිකන් හිස් ප්‍රලාපකාරයෝ කියලා. තවත් පිරිසක් ඉන්නවා කාලේ කන්න නිකන් කතා කරන්නේ. නාගි සත්‍යන මොනවා හරි කතා කරනවා කියලා. එහෙම ඉන්නවා නේද? ඒතර මේ දෙකම මේ සම්පප්පලාපා කියලා කියනවා. මේ දෙකම වාචික අකුසල. ඒවා අකුසල. කටින් කරගන්න අකුසල. ඒ හැම වෙලාවෙම අපි කල්පනා කරනවා අර බුදුහාමුදුරුවෝ බද්දවග්ගී කුමාරවරුන්ට කිව්වේ බද්දවග්ගී කුමාරවරු ගමනක් ගිහලා කැම්පින් ගිහිල්ලානේ මේ කාලේ වගේ මේ ඒගොල්ලන්ගේ එක්කෙනෙක් අරගෙන ගියා මේ එස්කෝට් කෙනෙක්. ඒක නාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්. අරකට එයා සොරකාන්තාව. එයා ඔක්කොගෙම බඩු මුට්ටු අරගෙන පැනලා ගියා. දැන් මේගොල්ලෝ හොයන්න ගත්ත ගෝයා කියලා කුමාරවරුන්ට. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඉන්නව තැනක. උන්වහන්සේ කියවලු ස්වාමීනි මේ කෙනෙක් මේ හරිය ගියා. බුදුහාමුදුරුවෝ තමන්ගේ ගැන හොයන එකද වැදගත් අනුන්ගේ ගැන හොයන එකද දැන් මේකේ තියෙන ලොකු අර්ථයක් අපිට අපි දන්නවා අපේ අම්මා තාත්තා ගැන අපි අපිට තියෙනවා අපේ සහෝදර සහෝදරියෝ ගැන පවුලේ අය ගැන ළඟ ඉන්න අය ගැන අපි හොයලා බලන්න ඕන නමුත් අපි හැම වෙලාවෙම අනුන් ගැන හොයනොත් මොකද්ද වෙන්නේ අපිට අපි මේ ආධ්‍යාත්මික ජීවිතය කරගන්න පුළුවන් අපිට කවදාකවත් කරගන්න අපි විනාශ වෙනවා අපි ආධ්‍යාත්මිකව දියුණු වෙන්නේ නැහැ පිරිහිලා යනවා ඉතින් ඒගොල්ලෝ පිළිගත්තා රත්තරන් චේන් වගේම මාලා අරන් ගියපු කාන්තාව වුණාට වඩා මේ වෙලාවේ අපි ගැන මොකක් කරලා බලන්න. අපේ දින වැඩ ටික බලන්න. අපේ අකුසල් ටික බලන්න. ඒගොල්ලෝ විනෝදශීලී ළමයි වුණාට ඒවන්ට ප්‍රඥාව තිබුණා. ඒ නිසා මේ අපි හැම වෙලාවෙම අපේ දෙයක් බලා ගන්නවා අපිට ගොඩාක් හැකියාවක් තියෙනවා දියුණුවේ. වාචික. ඊළඟට අර කාලය නිකම්ම කාල දානවා. හරි 10ක් 15ක් විතර මොනවාරි කතා කරමු කියලා ඉන්නේ. ඉතින් ඒකත් විශාල හානියක් තමයි. ඒකත් අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ මේ වචන භාවිතයේදී අපේ ආධ්‍යාත්මික දියුණුව වෙන වචන පාවිච්චි කරගන්න. ඒ නිසා වාචික කුසලනේ. ඒක සත්‍යවාදී වෙනවා හැම වෙලාවෙම සත්‍ය වචන කතා කරන්නේ, සිද්ධි කතා කරන්නේ. ඊළඟට හැම වෙලාවෙම මිනිස්සු එකතු කරන්නේ, ජාතීන් එකතු කරන්නේ, පිරිස එකතු කරන වචන කතා කරන්නේ. ඒ වගේම මිනිස්සුගේ හිත ප්‍රසන්න වෙන වචන වලින් ගොඩාක් මිනිස්සු කැමති වෙනවා. වචන වලට තමයි මේ ලෝකේ මිනිස්සුනේ ඔක්කොම කැමති වෙනවා. සත්තුත් කැමති වෙනවා. මේ ලෝකේ එකම දෙයයි සියලුම දෙනා කැමති වෙන වචන. මොකද ක්‍රියාවන් සහ මානසික මට්ටම මිනිසුන්ට පේන්නේ නැහැ ගොඩක් වෙලා. වචන හුඟක් දැනෙන. ඊළඟට කිව්වා කාලේ කාදමන වචන කතා කරන්න එපා සහ ඒ නිකම්ම අනුබිලිව කතා කරන්න එපා. ඒ වගේම මානසිකව තිබෙන කුසල් තුනක්. පළවෙනි එක තමයි අවිද්‍යාවෙන් වළකින අනවිද්‍යාව. ඒ කියන්නේ දැඩි ලෝභයට පත් වෙන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. කාමයේ තියෙනවා කාමයේ පරිස්සෙන් පාවිච්චි කරනවා ඒක පරිස්සෙන් පාවිච්චි කරන්න බැරි වුණාම ලෝභයට යනවා ඊට පස්සේ දැඩි ලෝභයට යනවා ඒක අපිට හොඳ නෑ අපිට හානියක් වෙනවා
අපි පුද්ගලිකව ආශ්‍රය කරනවා, අපට වස්තු තිබෙනවා, යාන වාහන තිබෙනවා, මුදල් තියෙනවා. ඔයාලා වැඩිපුර ඇලෙන්න එපා. ඒවා තියාගන්න අවශ්‍ය දැන් හම්බ කරන්නත් ඕන ජීවත් වෙන්න විතරයි නේ. ජීවත් වෙන්න අවශ්‍ය ප්‍රමාණයට හම්බ කරගෙන ජීවත් වෙන්න. ටිකක් ආරක්ෂා කරන්න පුළුවන් අනාගතේ. නමුත් ගොඩාක් අනවශ්‍ය විදිහට අවශ්‍ය නැහැ. ඊළඟ විදියුත් එහෙම. ඊළඟට අවිද්‍යාව ව්‍යාපාද මේක ඉතා භයානක කාරණා. අනුන් නැති කරන චේතනාව නැති කරගන්න. සිතිවිලි ඇති කරගන්න. සමහර කට්ටිය අනිත් මිනිස්සුන්ව භෞතිකව ගිහිල්ලා විනාශ කරන්නේ මානසිකව විනාශ කරනවා. ඒක තමයි. චරිත ඝාතන කරනවා. නේද? සෝෂල් මීඩියා එකේ මිනිස්සු ගැන වැරදි දේවල් කියනවා. කැලෑපත්තර ගහනවා ගම්බල නේද? කියව කරනවා. ඒ නිසා අපි මිනිස්සුන් කවදාකවත් විනාශ කරන සිතිවිලි ඇති කරගන්න ඕනේ. බුදුහාමුදුරුවන්ට කියනවානේ බුදුහාමුදුරුවෝ රහසින්වත් පව් කරේ නැහැ කියලා. ඔය අරහන්දුනේ ඒ බලන්න කොච්චර රහසින්වත් පව් කළා. ඒ අපේ හිතට එන්න හොඳ නැහැ. කිසිම සත්‍යෙ විනාශ කරන්න ඕන කියලා. ඒක සාල බරපතල අකුසලයක්. මානසික එන අකුසල ගොඩක් බරපතලයි. අන්තිමට කිව්වා සම්මාදිට්ඨිය. මිච්ඡාදිට්ඨිය වර්ධන. සූත්‍ර ගණනාවකම තියෙනවා දසවත්තුක සම්මාදිට්ඨිය කියලා. ඒ කියන්නේ දුන්න දේ ප්‍රතිඵල තිබෙනවා. ඊළඟ අම්මා කියන්නේ විශේෂ පුද්ගලයෙක් මගේ ජීවිතේ, තාත්තා කියන්නේ විශේෂ පුද්ගලයෙක් මගේ ජීවිතේ, ඕපපාතික සත්වයෝ ඉන්නවා. ඒ වගේම ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය සහ අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය හරහා ධානවලට මාර්ගඵලවලට පත්වෙච්ච අපි දැකලා නැහැ. එහෙමයි ඉන්න පුළුවන් කියලා විශ්වාස කරේ. ඒක සම්මාදිට්ඨිය. ඒ නිසා මේ 10 තමයි අපි කුසල් කියන්නේ. මේ 10 හේතු හොයන්නේ. ගියොත් අලෝභය තියෙනවා එතන. අදෝසය තියෙනවා. අමත කියන්නේ ලෝභ ගතිය නැහැ. කේන්තිය නැත්නම් ද්වේෂ ගතිය නැහැ. ඒ වගේම සසරේ ගිල වෙන ඒ මුලාව නැහැ. ප්‍රඥාව තියෙනවා. ඒතර මේ 10 බැහැර වෙලා කෙනෙක්ගේ මේ 10 දන්නේ නැහැ සමහර. ඒ දන්නේ නැති වෙනකොට එයාට තියෙන්නේ ලෝභ දෝෂ මොනවාද අකුසල් ටික තියෙන එක. නිසා අපි මේ කාලේ උත්සාහ කරනවා. ධර්මයේ ශ්‍රවණය කරා වුණා අනිකුත් සෑම කටයුත්තක් කරාම වුණා සිව්පසයෙන් පස්ථාන කරනකොට මම මගේ කුසල සිත වර්ධනය කරගන්නවා. අර පශ්චාත්තාපයක් ඇති කරගන්න නැතුව කොහොමද කුසල් සිත වර්ධනය කරගන්නේ? පින්කම් අවසන් වෙනකොට 4 මාසයක් ගිහිල්ලා නැවත සතුටින් අඬන විදිහට නෙමෙයි සතුටින් ආපස්සට හැරිලා බලන්න ෆලෝ අප් එකක් කරන්න. අන්තරාවලෝකනයක් කරන්න පුළුවන් තමයි මට ඇති පුළුවන් ඇති කරගන්න. ඉතින් මේ විශාල කාරණා ගොඩක් එතන තියෙනවා. ඉතින් අද ගොඩක් මේවා කියන්න හොඳ නෑ. බය වෙනවා නිසා සරලව මේ පොඩි ඇඳීමක් කරේ නිසා අද තමයි මුල් දවසක්. ඉතින් සම්හාසෙලා ඒ පොයි දවසේ වස් සමාදන් වෙනවා. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු ඔබ හැම දිනකටම ස්වාමීන් වහන්සේලාට ඔබට මේ පින්කම ඉතාම හොඳට තිරුවන් සරණින් ඉතාම හොඳට කරගෙන යන්නට අවකාශය ලැබේවා. මේ පින්කම තුළින් වස් ආරාධනා පින්කම තුළින් ලබාගත් ආ වූ සීල කුසල පින්කලෙන් ඔබ අප හැම දිනකටම උතුම් අමා මහ නිර්වාණ සුවය අවබෝධ වෙත්වා. අපි සෑම දිනකටම හිතසුව පිණිස සෙත් පිළිත් දේශනාවක් පොඩි වෙලාවක් දේශනා කරලා ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම මතක් කරන්න ඕනේ. දැන් 24 වෙනිදා ඉඳලා සෙනසුරාදා සවස් 5ට ගිලම්පස බුද්ධ පූජාව පවත්වන බව. ඉතින් 24 වෙනිදා පූජා පළවෙනි පූජාව මම හිතන්නේ අනෝම සෙනවීර මහත්මිය විදායකත්වයෙන් ඒක සිදු වෙන්නේ. ඒ වගේම 24 වෙනිදා අපේ උදේවරුේ පොහොය වැඩසටහනක් තියෙන බව මතක් කරනවා. ඉතින් Zoom app එක හරහා සම්බන්ධ වෙන සෑම දිනකටම ඒ වගේම මේ සම්බන්ධ වෙන සියලු දෙනාටම උතුම් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් අරමා මුලින් මතක් කළා වගේ කායික මානසික සුවය ආරක්ෂා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ කාලය තුල මුළු ලෝකයටම පැතිරී තිබෙන මේ වසංගතය ඇත්ත වශයෙන්ම ඉතා ඉක්මනින් දුර වේවා කියන අදිස්ථානය සෑම දෙනා තුළම තියෙන්න ඕනේ. පැය 24ෙම ඒ අදිස්ථාන, ඒ හැඟීම, ඒ ප්‍රාර්ථනාව, ඒ මෛත්‍රී සහගත චේතනාව නිරන්තරයෙන් තිබෙනවා නම් ඒක හුඟක් වැදගත් වෙනවා. Tamanටත් අර චන්දිමහඳුරෝ කිව්වා වගේ අනුන්ටත් යහපතක් වෙනවා, සැනසීමක් වෙනවා. ඒ නිරෝගී සැපත හැම දිනාටම වටිනවා. ඉතින් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අර වස්වසන්නට වැඩම කර වදාළ ගරුතර හාමුදුරන් වහන්සේලාට දේශනා කරපු කරණීය මෙත්ත සූත්‍රය
අපි මේ වෙලාවේ සජ්ජායනා කරලා ඔබ සියලු දෙනාටම උතුම් වූ නිරෝගී සම්පන්නිය මේ තුලින් සැලසේවා. ඒ නිරෝගී සැපතම නිවන පිණිස යොදා ගැනීමට ඔයත්න්ට ශක්තිය හා සිතුවිලි පහළ වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන අපි සෙත්තිරි දේශනා කරනවා. ගෞරවයෙන් ශ්‍රවණය කරන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඊහිපස්සිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලායේස ශාවක සංඝෝ ආහුනීයෝ පාහුනීයෝ දක්ඛිනීයෝ අංජලි කරණීයෝ පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති තේන දච්ච වජ්ජේන පාතු ත්වං රතනත් ඒතේන සච්ච වජ්ජේන පාතු ත්වං රතනත්තයං ඒතේන සච්ච වජ්ජේන රතනත්තයං කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසම් සක්කෝ ජෝච සූජෝච සුවචෝ චස්ස මුදු අනතිමානී සන්තුස්ස අප්පගිච්ඡෝච සල්ලවකවුත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ අනනුගිද්දෝනච කුද්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝ හේමිනෝන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේකේචි පාන තසාවාතාවරාවානවසේසා දීගාවායේ මහන්තා මජ්ජිමාරස්ස කානුකතුලා දිට්ඨායේව අද්දිට්ඨායේච වසන්ති අවිදුරේ භූතාවා සම්භවේසීවා සබ්බේ භවන්තු සුඛිතත්තාන පෙරෝ පරං කුබ්බේත නාති මඤ්ඤේත කත්ත කංචී ව්‍යාරෝසනා පටිඝ සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛමිත්තේ මාතා යතානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ වම්පි මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උත්තං අදෝච තිරියං ච අසංබාධං අවේරං අසවත්තං තිත්තං චරං නිසින්නෝ වාසය යාවතස් ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉද දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු නයිජාතු ගබ්බසේයං පුනරේති තේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං
සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානු සබ්බ සංඝානුභාවේන බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නං රතනානං චතුරාසීති සහස්ස ධම්මස්කන්ධානුභාවේන පිටකත්ථයානුභාවේන ජින ශාවකානු සබ්බේ තේ රෝගා සබ්බේ තේ භයා සබ්බේ තේ අන්තරායා සබ්බේ තේ උපද්දවා සබ්බේ තේ දුක්නිමිත්තා සබ්බේ තේ අවමංගලා විනස්සන්තු ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝ සිරි වඩ්ඩකෝ යස වඩ්ඩකෝ බල වඩ්ඩකෝ වන්න වඩ්ඩකෝ සුඛ වඩ්ඩකෝ හෝතු සබ්බදා දුක්ඛ රෝග භය වේරා ශෝකා සබ්බේ අනේකාන්තරායාපි විනස්සන්තු ච තේජසා ජය සිද්ධි ධනං ලාභං සොත්ති සුඛං බලං සිරියායුච වන්නෝච භෝගං මුද්ධීච යසවා සතවස්සාච ජීව සිද්ධී භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නක්ඛත්තයක්ඛ භූතානං පාපග්ගහං පරිත්තස්සානුභාවේන හන්තු තේ සංඋපද්දවේ නක්ඛත්තයක්ඛ පාපග්ගහ නිවාරණ පරිත්තස්සානුභාවේන හන්තු තේ නක්ඛත්තයක්ඛ භූතානං පාපග්ගහ නිවාරණ පරිත්තස්සානු හන්තු තේ සංඋපද්දවේ කරන ලද මහා පුණ්‍ය කර්මය ආරම්භය අද ඉතාම හොඳින් සිද්ධ වුණා. චාරිත්‍රානුකූලව ඒ ශාසනානුකූලව ශාසන චාරිත්‍රානුකූලව ඒක ඉතාම හොඳින් සිදු වුණ බව අපිට වැටහුණා. ඉතින් මේ වෙලාවේදී ඒබඳු කුසල කර්මයකින් මේක මහා කුසල හැටියටනේ හඳුන්වන්නේ කටින පින්කමකට චීවර පූජාවකට දෙන ආරම්භය හරි විශාල ශක්තිමත් කුසල කර්මයක්. මේ පුණ්‍ය සම්පත්තිය අපි සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරවලා ඒ දෙවියොත් මීට සම්බන්ධ කරගෙන මේ පින්කම් මාලාව අවසන් වෙනතුරු සියලු දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදයක් ලැබේවා. ඒ වගේ මීට සහභාගී වෙන දායකත්වයේ සපයන නොඑක ආකාරයෙන් උදව් උපකාර වෙන සම්බන්ධ වෙන අදුමතරමේ ඈතින් ඉඳගෙන සතුටු වෙන ඒ හැම කෙනෙකුටම තුන්රුවන්ගේ ආශිර්වාදය හා දෙවියන්ගේ රැකවරණ ලැබේවා. දෙවියොත් පතන බෝධියකින් නිවන් දකීවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. තාවතා ච අම්මේ සම්බතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. තාවතා ච අම්මේ පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. තාවතා ච සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති
अस्मिन् विहार गरपब्बत रुक्कगामी सब्बेषु दीपनगरेषु पिचक्क देवासुरा गरुड राक्षस नागयक्खा रक्खन्तु मं सकनुभाव බලේන නිච්ඡං. ඒ වගේම අපේ පරපුරවල් වල මියගිය ඥාතීන් කොතෙකුත් ඇති මව් දෙමව්පියන් ඇතුළත් කොට තවත් ඥාති මිත්‍ර හිතවත් දායක කාරකාදීන් බොහොමයක් ඇති. ඒ හැමෝටම මේ උද්දාර වූ උතුම් වූ පුණ්‍ය සම්පත්තිය හේතුවෙන් සසර කවරදාකවත් දුකකට අවීචියකට පත් නොවේවා. සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා. ධර්ම අවබෝධයෙන් නිවන් දකිනාතුරු මේ පින එයත්න් පිහිට කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි ඥාතීන්ට පින් දෙමු. ඉදම්මි ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මි ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මි ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ වාත දිරණට පටන් නොමෙහෙර අකනිටා බඹලොව පටන් භූතයක් සින් වසන පිසසුම් මැසි මధుරු කුරු කුඹුවන් සතට මිතුරු සැමද සතුන්ගෙන් ලැබෙන නිරතුරු යහළුවන් මගේ ගුරුවර දෙමව්පියෝ සහ සියලු නෑසියෝ ගනිත්වා දුන්නේ පින්. සෑම සියලු දෙනාටම ආයුරාරෝග්‍ය ආදී සැප නිරන්තරයෙන් ආරක්ෂා වේවා කියලා අපි නැවත අදිස්ථාන කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. තෙරුවන් සරණයි. මල්කන ආර්ගතාවක සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛේතං සම්පතං මුන්දේන මයාරං සුඛං මනෝමා සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛේතං අනුත්තරං මුන්දේන මයාරං සුඛං මනෝමා සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛේතං අනුත්තරං තුන්වන් සරණයි සියලු දෙනාට අර මේ පිළිකරාත ගහලා ඒක කරා. භවයේ පතා ආයෙමි හිමියනේ ඔබේ බුදු වදනක් ගෙවාසුවහස් යොදුන් මේ කතරේ සොයා යන මං නොදැන මේ අඳුරේ ගෙවාසුවහස් යොදුන් මේ කතරේ සොයා යන මං නොදැන මේ අඳුරේ යුගෙන් යුගයේ පතා ආයෙමි හිමියනේ ඔබේ බුදු සිහිලක් සොයා පිළිසරණක් ලොවෙන් මා නොලැබ හවුහරණක්
භවෙන් භවයේ පතායෙමි හිමියනේ ඔබේ බුදු වදනක් මහා කරුණා නුවන් දිය ගැඹරේ ඉලිසැනහි නිවාගිනි සසරේ මහා කරුණා නුවන් දිය ගැඹරේ ඉලිසැනහි නිවාගිනි සසරේ